ඔයාලට අද සමහර අය හොයා ඉන්න ප්‍රශ්නවලට උත්තරයක් ලැබෙනවා. හරි අගේ ඇති උත්තරයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන්නේ. ඔයාලා දැකලා තියෙනවද? ඉගෙන ගන්න හරි ආසයි ඒත් ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න ආශාව තියෙද්දී ඉගෙන ගන්න බැරි වෙන්න හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඊළඟට සමහර ළමයි නොමග යනවා. අපි කියමුකෝ මත්ද්‍රව්‍ය විදිහට හරි. එහෙම නැත්නම් සමාජයේ එක එක තියෙන අයහපත් දේවල් මාර්ගයෙන් හරි නොමග යනවා. එතකොට මල් වගේ හදන දරුවෝ නොමග යන්න හේතුවක් තියෙනවා. ඊළඟට තමයි පින් පාටට ඉන්න ළමයි කාලයක් ගිහිල්ලා හරි මූසල පාටට එනවා. එතකොට උන් දකින්නකොට සහ යනවා. සමහර පන්තිවල ඉස්කෝලවල අහවල් පන්තිය කියනකොටම ගුරුවරුන්ගෙත් බඩපපුව දාගෙන යනවා අම්මෝ මේ පීරියඩ් එක කොහොමද කවර් කරන්න කියලා. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. ඊළඟට පින්වත් දරුවනේ පාඩම් කරන පාඩම් වැඩ අමතක වෙන්න හේතුවක් තියෙනවා. ගොඩාක් අයට තියෙන ප්‍රශ්න තමයි මම දැක්කා මමත් ඉස්කෝලේ ඉගෙන ගත්ත කෙනෙක් නිසා කාලෙන් කාලෙට ඉස්කෝලවල O level A level ලං වෙනකොට ලෙක්චර්ස් තියෙනවා. ඒ වගේම සම්මන්ත්‍රණ තියෙනවා. ඒ වගේ කියනවා කටපාඩම් හිටින්නේ මෙහෙමයි පාඩම් කරගන්නේ මෙහෙමයි කියලා නොයේක් උපක්‍රම සිස්ටම් කියලා දෙනවා. එනමුත් දරුවනේ සමහර අයට හරියන්නේ නැහැ. හුදෙක් පාඩම් කරන ඒවා පාඩම් නොහිටින්න හේතුවක් තියෙනවා. මේක අනිවාර්යෙන් බලපානවා. දැන් අද කියලා දෙන්නේ ඒක. ඊළඟට තමයි සමහර අය හොඳට ඉගෙනගෙන එනවා. ඔන්න O level විභාගෙ ලියනවා. ෆේල් වෙනවා. තමන්ගේ අරමුණ කරා යන්න බැරුව යනවා. ඒකටත් හේතුවක් තියෙනවා. ඊළඟට උසස් පෙළ ලියනවා. උසස් පෙළෙන් හැලෙනවා. ඒටත් හේතුවක් තියෙනවා. කැම්පස් එකට යනවා. ඉගෙන ගන්නවා. ඒකටත් හේතුවක් තියෙනවා. එපමණක් නෙවෙයි ඔබ අහලා ඇති පසුගිය කාලයක ළමෙක් සාමාන්‍ය පෙළ මම මතක හැටියට ලිව්වා සාමාන්‍ය පෙළ විභාගයේ A8යි B1යි තිබ්බා. ඒ ළමයා පහුවදා කෝච්චියේ ගිහිල්ලා ඈත පළාතකට ගිහිල්ලා ගිය කෝච්චියටම බෙල්ල තිබ්බා. ඊළඟට සියදිවි හානි කරගන්නවා. අපචාර වලට යොමු වෙනවා. හැම එකටම ඔය ඔක්කොටම එක හේතුවක් බලපානවා. ඊට පස්සේ තමයි ඔන්න කැම්පස් එකට යනවා. කැම්පස් එකේදී ගොඩාක් සමහර අය නන්නත්තර වෙනවා. ඒකටත් හේතුවක් බලපානවා. ඊළඟට තමයි උපාධියකුත් තරම් හරි රස්සාවක් හොයාගන්න හරි අමාරුයි. ඒකටත් හේතුවක් තියෙනවා. දැන් පින්වත් දරුවනේ හරි රස්සාවකට යන්න අමාරු කියන්නේ උදාහරණයක් කියන්න. ඔයාලගේ මේ ටීචර්ලා සෙල්ලත් එක්ක ඔයාලා ආදරෙන් කතා කරනවා නම් නිකමට ඒ ටීචර්ලා සෙල්ලෙන් අහන්න සර් එහෙම නැත්නම් ටීචර් ඔයාලා ඉගෙන ගත්තේ ටීචර් කෙනෙක් වෙන්නද සර් කෙනෙක් වෙන්නද කියලා අහලා බලන්න. මෙතන ඉන්න ටීචර්ලා සෙල්ලගෙන් 95% ගුරුවරයෙක් වෙන්න ඉගෙන ගත්තයි නෙවෙයි. මුල් කාලේ මුලින්ම ඉගෙන ගත්තේ ගුරුවරයෙක් වෙන අදහසෙන් නෙවෙයි. නමුත් ඔවුන් ගුරුවරයෙක් කළා. එතකොට සමහර අපි බලාපොරොත්තු වෙන දේ එකක් ලැබෙන දේ එකක්. දැන් මෙතනත් ඔයා ડોක්ටර් කෙනෙක් වෙයි, ඔයා ඉංජිනේරුවෙක් වෙයි කියලා දැන් අපි මෙහින් එයාට කියන ඔයා මෙහෙම වෙයි අනාගතේ කියලා. කියන්නේ එකක් වෙන්නේ එකක්. ඊළඟට දරුවනේ විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ
ඒ විවාහ ජීවිතයේ ආදරයෙන් සෙනෙහසින් ඉන්න බැරි වෙන හේතුවක් තියෙනවා. ඒක ඔබට නොතේරෙන නිසා මම ඔබට තේරෙන තැනක් කියන්නම් දරුවන්ට. ඔයාලා ගෙදර බලන්න ඔයාලගේ අම්මයි තාත්තයි. ඔයාලගේ අම්මයි තාත්තයි කියන්නේ විවාහ වුණ දෙන්නේ. ඒ දෙන්න නිතර රණ්ඩු සරුවල් නම් ඒකට හේතුවක් තියෙනවා. ඒ වගේම ගෙදර අගහිකකම් වැඩි නම් හේතුවක් තියෙනවා. ඒ වගේම මේ හම්බ කරන දේ මේ නැසී යනවා නම් හේතුවක් තියෙනවා. ඊළඟට තමයි කාලයක් යනකොට ගෙවල් දොරවල් විකුණලා කුලියට ඉන්නවා. ඒකට හේතුවක් තියෙනවා. ඔයාලගේ ගමේ බලන්න සමහර අයට දරුවෝ නැහැ. කසාද බෙදලා ගොඩාක් කාලයක් යනවා දරුවෝ නැහැ. හේතුවක් තියෙනවා. ඊළඟට දරුවෝ ඉපදෙනවා සමහරට අංග විකලයි. ඒකට හේතුවක් තියෙනවා. ඊළඟට දරුවනේ වයසට ගිහිල්ලා දෙමව්පියන්ට දරුවෝ සලකන් නැතුව යනවා. ඒකට හේතුවක් තියෙනවා. ඔයාලට ඉගෙන ගන්න බැරි තැන ඉඳලා මතකේ නැති තැන ඉඳලාම ඕක බලපානවා. ඒක ඉවර වෙන්නේ අවසානයේ බලු කූඩුවකට දාලා. මොකද්ද බලු කූඩුවකට දැම්මා කිව්වේ? සමහර අහිංසක අම්මලා බලු කූඩුවකට දාලා තියෙන ඔයාලා දැකලා ඇති. බලු කූඩුවට දාලා උදේ ගේට්ටුව වහලා ඉබ්බෙක් දාලා යනවා. බත් චූටි මේ ප්ලාස්ටික් පිඟානයකට බත් ටිකක් බෙදලා හොදි ටිකක් දාලා ප්ලාස්ටික් කෝප් එකකට වතුර ටිකක් අරන් අර බලු කූඩුවට දාලා අම්මත් දාලා වහලා කර්ටන් රෙද්දකින් මොකක් හරි චීත් එකකින් වහලා යනවා. ආයෙ රැට ඇවිල්ලා දොර ඇරලා ආයෙ ටිකක් දානවා. මම මේ කියන කාරණා අද කියන කාරණා පහක් තියෙනවා. ඒ කාරණා පහ පින්වත් දරුවනේ ඔබ පුරුදු කලේ නැත්තම් සමහර වෙලාවට ඔබටත් බලු කූඩුවක ළඟින්ද වීද කියලා මා දන්නේ නැහැ. ගුරුවරුන්ට පවා මං ආඳුරන ටීචර් කෙනෙක් ඉන්නවා. අනේ දෙයියනේ මේ බණ කියලා බණ මඬුවෙන් බහිනකොට උන් ඇඳාගෙන ඇවිල්ලා මේ වැඳ වැටිලා හාඳුරනේ කියලා කඳුළු ගොඩක උන් දුක කිව්වා. ගුරු උපදේශිකාවක්. ෆැන්ෂන් එක ගත්ත දවසේම ගෙදරින් පන්නලා ඒ දරුවෝ ඔක්කොම පැන්නවා. අවසානයේ දැන් වැඩිහිටි නිවාසයක ඉන්නවා. කල්යාණ මිත්‍ර සංඝයා උදව් කරන නිසා උන්දගේ හිත සැනසීලා තියෙනවා. ඔය එක චරිතයක්. ඒ නිසා මේ අද කියන ධර්ම දේශනාව මහලු මඩමේ ඉන්න ආච්චිගේ පටන් මේ බණ ටික වචනයක් තේරෙනවා නම් පොඩි කෙනෙකුට ඒ පොඩි එක්කෙනා දක්වාම තේරුම් ගත යුතු ධර්මයක්. කාටත් තේරෙනවා. පින්වතුනි ඕකට කිව්ව වචනේ තමයි සාප වැදිලා. ජීවිතේ නොමග යන්නේ ওই විදිහ අමාරු වැටෙන්නේ මතකේ හිටින්නේ නැත්තේ සාප වැදිලා. සාප වැදුනට පස්සේ දැන් වැඩි ඕනේ සාපයක් කියන්නේ මෙහෙමයි. පුංචි ලස්සන ළමයෙක් දැකලා අම්මෝ චූටි බබා කියලා හාසූස් ගානකොට ළමයා ගැඟේ රතු පාට බිබිල් හැදෙනවා. එක දිගට ළමයා ලෙඩ වෙන්න ගන්නවා. එතකොට අම්මලා කියනවා ඇස්වහ වැදිලා. ඊට පස්සේ අබ පුච්චලා මිරිස් පුච්චලා ඔන්න ටික දවසක් යනකොට අර බිබිල් නැති වෙලා යනවා. ඊට පස්සේ මේ මිනිස්සු කාසූස් ගාපු එක මේ පොඩි ළමයා ගැඟේ බිබිල්ලෙන්ද බලපෑවනා. හොඳට ගහක පළදාව තියෙනකොට මේ කවුරු හරි ගමේ ඉන්න ওই කට හැකර ගෑණි ආච්චි කෙනෙක් ඇවිල්ලා අම්මේ මේ පළදාව වැඩිනේ ඌස් ගන්නවා. මේන පහුවදා අඹ ගහ කඩා වැටිලා. මේ ගමේ ගොඩේ කොහර කේලංකී කියන ගෑනු කෙනෙක්ගේ කටහඬෙන් කතාවෙන් ගහක අත්තක් කඩා වැටුණා නම් ඒවා තමයි සාප. ළමයිගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම එයාගේ දියුණුව බ්‍රේක් කරන්න පුළුවන් සාපෙන්. සනස් ඉගෙන ගන්න එකවත් එහෙම නැත්නම් සල්ලි ගොඩක් තියෙන එකවත් ජීවිතේ දියුණුව නෙවෙයි දරුවනේ. ගොඩාක් සල්ලි තියාගෙන හිතේ කිසිම සැනසෙල්ලක් නැතුව ඉන්න මිනිස්සු ඕන තරම් අපිට මොන ගහිලා තියෙනවා. සල්ලි ගොඩාක් තියෙන මිනිස්සුන්ගෙන්
5ක් විතර තමයි දරුවනේ හිතේ සැනසෙල්ලෙන් ඉන්නේ. ගොඩාක් අය ගින්නෙන් ඉන්නේ. පිච්චි ඉන්නේ. හිතේ සැනසෙල්ලක් නැහැ. මේ ඔක්කොම සාප. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට සාප ලැබෙන ක්‍රම 5ක් තියෙනවා. ආශිර්වාද ලැබෙන ක්‍රම 5ක් තියෙනවා. සාප වැදුනොත් ඉවරයි ජීවිතේ. කොහේ හරි අනා ගන්නවා යා. කොහේ හරි අමාරු වෙටනවා යා. ආශිර්වාද ලැබුණොත් එයා නැගිටිනවාමයි. එයාට සැනසෙල්ලක් එනවාමයි. ඒකාන්තයෙන් එනවාමයි ඒ ආශිර්වාද 5 තිබ්බොත්. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි ඒක බුදුරජාණන් වහන්සේ රාජ කුමාරයන්ට මේ කාරණා 5 දේශනා කළේ. කිව්වා සැනසෙල්ලේ ඉන්න නම් දියුණු වෙන්න නම් තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය කරා ගෙනියන්න නම් ආශිර්වාද ගන්න කිව්වා අම්මගෙනුයි තාත්තගෙනුයි. ඔන්න පළවෙනි එක. පළවෙනි ආශිර්වාදය ඕන. දැන් බලන්න ඔයාලගේ ජීවිතේ මේ ළමයිගේ දැන් ළඟ ඉන්න කෙනත් එක්ක කතා කරන්නේ නැහැ. මම මේ කියන කාරණා දැන් තනියෙන් හිතන්න. මගේ අම්මා මුළු හදවතින්ම මට ආදරෙන් පුතා උඹ දියුණු වෙනින් උඹ කොහොම හරි ඉගෙන ගනින් උඹට හරියන්න ඕන කියන වචනේ හැම වෙලාවෙම මගේ අම්මා කියනවාද කියලා බලන්න ඔයා. තමන්ගේ තාත්තා කියනවාද කියලා බලන්න. ගෙදර ගිය ගමන්ම දාගන්නේ කාටුන් ටික නම් හැම වෙලාවෙම ගෙදර ඇහෙන බණක් තියෙනවා. ඕක වහපන්, පොත් බලපන්. හැම වෙලාවෙම ඒ බණේ මිසක්කා. අනේ මගේ දරුවන්ට හරියන්න ඕන කියන වචනේ ඇහෙන්නේ නැහැ. ඒක සාපයක් වෙලා ඇවිල්ලා අර ළමයාගේ මතක ශක්තිය නැති කරලා දානවා. අම්මලා තාත්තලාටද මේ කියන්නේ අද ලෝකේ වෙනස්. ඒ නිසා මේ දරුවෝ විනාශ වෙයි ඔබගේ කටෙන් පිට වෙන වචනින්. ඒ නිසා මව්වරුනි, පියවරුනි ඔබටත් කියන්නේ දරුවන්ට හැදෙන්න ආශිර්වාද කරන්න අනේ මොන් හැදෙත්වා කියලා. හැබැයි ඒක අවංකව හද මරලෙන් එන්න ඕන. තමන්ගේ දරුවා ගිහිල්ලා බොනවා නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම් අම්මගෙන් තාත්තගෙන් එන්නේ නැහැ ඒ වචනේ. අර කොහෙද ඉස්කෝලේ එක ළමයි කොහෙද නෙවෙයි දැන් කුරුණෑගල අනුරාධපුර ගොඩාක් පාසල් වල ළමයි විශේෂයෙන් කෙල්ලෝ මේ පෙති බොනවා. මත් වෙන්න බීලා ඔහේ බලාගෙන ඉන්නවා. මට ළමයෙක් ඇවිල්ලා කිව්වා එයා ඉස්සරහ පිට ගෙදරකදීන් කොල්ලෙක් මේ සූකිරි කැට වගේ මේ මත් ද්‍රව්‍ය සූකිරි කැට වගේ ඒක දැක ගමන් හිතන්නේ සූකිරි කියලා කිව්වා. ඒ කැට දෙකක් විතර හැපුවා කිව්වා. චුට්ටක් වෙලා යනකොට ඇස් අඩවල්ලා ගිහිල්ලා සින්දුවක් කියන්න ගත්තා. තාත් ඇවිල්ලා තෝ මොකටද තොට උනේ කියලා සද්ද කරනකොට තොට මොකද කියලා ළඟ හිටපුව ළඟ තිබ්බ දෙකේ පොල්ලක් අරගෙන තාත්තට තඩි බෑවා. hina වෙනව නෙවෙයි. hina වෙන්නේ පින්වත් දරුවනේ සතුටටනේ හරි කියලා හිතලානේ. එතකොට පුතා තාත්තට ගැහුවා කියනකොට hina වුණොත් ඒ hina වෙන කෙනා තාත්තා කෙනෙකුට පුතෙක් ගහන එක අනුමත කළා. ඒ පාපේ රැස් වෙනවා hina වෙන්න. ඇයි එකකින් සතුටු වුණානේ? අපිට අහපු ගමන් අපේ බඩපපුව පිච්චිලා ගියා. මගේ හුස්ම නැවතුණා. කොහොමද තාත්තා කෙනෙකුට? ඊට පස්සේ උඩ සම්පූර්ණ උඩ දත්වල එහෙම බිම වැටුණා කිව්වා. මේ කැට දෙකක් කිව්වා කෑවේ. පොඩි ඉස්කෝලේ යන ළමයි. ඊට පස්සේ ළමයි බලනකොට මේ ෂර්ට් එකේ කොරල් එකේ ඊළඟ මේ බොත්තම් දාන ටිකේ මේ කලිසමේ ඉන පටියේ ඔයගේ තමයි පෙති දාගෙන ඉන්නේ කොල්ලෝ. ඊළඟට බෑකේ පටියේ දාගෙන එනවා. ළඟදින් දරුවෙක් හම්බ වුණා. කුඩේ ඇතුලේ පෙති දාගෙන අර කුඩේ මිටේ. ඒ දරුවන්ට දෙමව්පියන්ගේ ආශිර්වාදෙ කොහෙන්ද?
සාප වදිනවා. උඹලා ඉගෙන ගත්තත් කවදා හරි යම් තැනක හිර වෙනවා. සමහරට එහෙම කරන අය අතර එක්කෙනෙක් ඇති සියදිවි හානි කරගන්න අනාගතේ. දරුවනේ මාධ්‍යයට නොදුන්නට ගොඩාක් ඉහළ අධ්‍යාපනය ලබන තැන්වල ළමයි සියදිවි හානි කරගන්නවා. රේල් පාරවල බෙල්ල තියෙන රේල් පාරට ගාන වැඩි මාධ්‍ය නොදුන්නට. තට්ටු වලින් පනින අය සියදිවි හානි කරගන්න තට්ටු දෙක තුනකින් පයින්නවා. ඒ අය වැඩි මාධ්‍ය නොදුන්නට. යම් දවසක හිර වෙනවා වද දුන්නා නම් අම්මයි තාත්තට. මාක්නිසාදයට අම්මා කෙනෙක්ගේ බඩට දරුවෙක් ආවට පස්සේ පින්වත් දරුවනේ ඔයාලා අහලා නැතුව ඇති මෙන්න මේක අහගන්න. ඒ තමයි බඩට දරුවෙක් ආවට පස්සේ අම්මාෙන් තාත්තා ගොඩක් සතුටු වෙනවා. එදා ඉඳලා හයියෙන් ඇවිදින්නේ නැහැ. උණු වතුර බොන්නේ බඩට දැනේ කියලා කලලෙට. ඊට පස්සේ සීතල වතුර බොන්නේ නැහැ. ඔයාලා නිදා ගන්නකොට බලන්න ඔයාලා නිදා ගන්නකොට කොච්චර කැරකිනවද ඇඹරෙනවද පෙරලෙනවද කියලා. බඩට දරුවෙක් ආවට පස්සේ අම්මා එක විදිහට ඉන්න ඕන බඩ තැලෙයි කියලා. නිතර බෙහෙත් ගන්න යන්න ඕන. ඊළඟට දරුවනේ කෙනෙක්ගේ ඇඟට පොල්ලකින් ගහලා තැළුවට පස්සේ හැම කළු වෙලා ඉදමෙනවද? බඩේ දරුවා වැඩෙන්න මේ හැමයි මසුයි ඇදිලා අම්මගේ මූණ ඉදමෙනවා. මේ මූණු ඉදමෙනවා, මේ අත් ඉදමෙනවා, කකුල් ඉදමෙනවා. කිලෝ එකක් විතර බෑගයක් shopping එකට කිලෝ එක බඩුරයක් අරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකල් උස්සගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. ගෙදර ඉඳලා ඉස්කෝලේ බෑගය අරගෙන කරේ දාගෙන ඇවිල්ලා කොයි වෙලාවෙද බිම තියන්නේ කියලා එන්නේ. බර නිසා. කිලෝ 2.5 3ක් බර. ඊටත් වැඩිය බරයි. දරුවා කිලෝ 1.5 2ක් වුණාට දරුවාගේ වටේට වතුර වදින් හැදිච්ච උරයක් තියෙනවා මේ බඩ ආස්සේ අම්මගේ. ඒක මාස 10ක් බිම තියන්න බලවන්ද? මාස 10ක් උස්සගෙන ඉන්න අම්මා. ඔබගේ අම්මා. ඊට පස්සේ ඔන්න විලි වේදනාව වෙනකොට විලි වේදනාව කියන්නේ දරුවා හම්බ වෙන්න එන වේදනාව දරුවනේ මැරෙන්න යන වේදනාව. කොච්චර මැරෙන්න යන වේදනාවක්ද කියනවනම් සමහර අම්මලා බබා ලැබෙද්දි මැරෙනවා. බබා එහෙම හම්බ වෙන්න බෑ. හරි අමාරුයි. ඔයාලා දන්නේ නැතුව ඇති සමහර මිසින් ඕනලා ඒ වගේම සමහර බබා ලැබෙන අය දැකපු අය දරුවෝ හදන්නේ බයට. මටත් ওই වගේ වේදනාව විඳින්න වෙයි කියලා බබාලා හදන්නේ බබාලා හම්බ වෙන හැටි දැකලා බයට. සමහර අයට බබා හම්බුනොත් මැරෙනවා කියලා දොස්තරවරු තීරණය කළොත් මෙයාට අනතුරක් වෙයි කියලා සීස කරනවා. සීස කරනවා කියන්නේ බඩ කපනවා. මෙහෙම බඩ එක පැත්තකින් කපලා මෙහෙම දාලා දරුවා උඩට ගන්නවා. දරුවනේ මඳුරුවේ කන වේදනාව බලන්න. බ්ලේඩ් එකකින් චුට්ටක් වැදුනොත් දෙන වේදනාව බලන්න. එහෙම වේදනාවක් නම් අත දාලා දරුවෙක් උඩට ගන්න තරම් මේ බඩ මෙහෙම කපනකොට යම්මා කොච්චර වේදනාවක් දුකක් විඳිනවද? එච්චර දුකක් විඳිනවා මේ මව්. මේ හැම වෙලාවෙම කඳුළු සලසලා තාත්තා ඉන්නවා. ඊට පස්සේ කලලේම වැඩුණේ අම්මා කනේ වගේ තමයි පෙකණියට කෑම බීම පෙකණිය හරහා තමයි දරුවා පෝෂණය වුනේ. ඊට පස්සේ දරුවා එළියට ගත්තත් අම්මගෙන් වෙන් වෙන්න කැමති නැහැ. වේද මහත්තයා දොස්තර මහත්තයා තමයි පෙකණිය කපලා අම්මගෙන් දරුවා වෙන් කරන්නේ. ඊට පස්සේ දරුවාගේ පෙකණිය නම් එළිය නිසා ඒ පෙකණිය වේලි ඒක ගැලවිලා යනවා. අම්මගේ බඩ ඇතුලේ අර දරුවාගේ පෙකණිය වල කුණු වෙනවා. ඒ දුක විඳින්න ඕන. හැබැයි ඉතින් අර දරුවා hina වෙච්ච ගමන් කෝටියක් දුක් අර අම්මට අමතක වෙනවා. අඬා ගන්න බෑ කට ඇතුලට වතුරක් නැති නිසා. කීස් ගාලා සද්දයක් එනවා. එතකොටම අර අම්මගේ මුළු ඇඟේම ලේ සුදු පාට වෙනවා. මේ තුන් ලෝකෙම බ්‍රහ්මීකුටවත් කරන්න බැරි දෙයක් අම්මා කරනවා.
ගමේ ගොඩේ මෝඩ අම්මා කෙනෙක් වුණත් ඉස්කෝලේට ගියේ නැති අම්මා කෙනෙක් වුණත් ඒක කරනවා. ඒ තමයි අම්මා ගැඟී තියෙන රතු පාට ලේ ටික සුදු කරලා අර දරුවට පොවනවා. පොවපු ගමන් හාහා පුරා කියලා ඉස්සෙල්ලාම අර පුංචි දරුවාගේ උගුර තෙමෙන්නේ අර කිරි ටිකෙන්. ඉස්සෙල්ලාම උඹලා කෑ ගහන්න දරුවනේ අඬන්න බලේ ශක්තිය ගත්තේ අම්මගේ කිරි ටිකෙන් උගුරට පනාපු නිසා. මේ විදිහට උරපු කිරි මේ කිරි ගණන පින්වත් දරුවනේ අපිට ගණන් කරලා කියන්න බෑ. බුදු කෙනෙක් දිවසින් බලලා කිව්වා. බුදු කෙනෙකුට ගණන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දිවසින් බලලා කිව්වා. පින්වත් මහණෙනි එක කල්පයක් ඇතුළත ඔබ අම්මාගෙන් බීපු කිරි ටික එකතු කළොත් ඒ කිරි ටික වැඩි සතර මහා සාගරී ජලයට වැඩිය. පින්වත් දරුවනේ මේ පෘථුවියේ තුනෙන් දෙපංගුවක්ම තියෙන්නේ මොනවද? වතුර. ඊටත් වැඩි කිව්වා බීපු කිරි ගාන. කිරි ටික මේ කල්පයක් ඇතුළත කල ගණන් එක ජීවිතයක කිරි බීලා තියෙනවා අම්මගේ. ඊට පස්සේ තමයි කටට පණ ආවේ. ඊට පස්සේ බත් ටිකක් ඉස්සෙල්ලාම ගුලි කළා හිමීට කවනවා. පින්වත් දරුවනේ මෙතන ජීවිතේ පුරාම ගණන් හදන්න මේ තුන් ලෝකෙම ගණන් හදන්න දක්ෂයා වුණත් ඔයාලා මේ ඉස්කෝලෙන් ඔයාලට හදාගන්න බැරි ගාණක් තියෙනවා. ඒ තමයි අම්මා කවපු බත් කටවල් ගාන. ඒ ගාන හදාගන්න අම්මටත් මතක නැහැ. ඇයි අම්මට මතක නැත්තේ? අම්මට දරුවයි කටට කොච්චර බත් කැව්වත් මදි. අද කෑවේ නැහැ පුතා කියනවා. අද කෑවේ නැහැ මෙයා කන්නේ අප්පා. එච්චරයි. උන්දට හැම වෙලාවම මදි කියන එක මිසක්ක අද නම් බත් කටවල් මෙච්චර කෑවා උන්දට ඒව ගානක් නැහැ. මතක තියාගන්න මෙතන ඉන්නවා පින්වත් ගුරු මෑණිවරුනි පියවරුනි මෙතන දරුවෝ ඉන්නවා. මුන් දැන් අතපය හයියයි මේ ළමයිගේ. මුන්ගේ අතින් අම්මගේ කටට බත් කට තවම කවලා නැහැ. මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. ඒකයි වටපිට බලන්න නැතුන් අහගෙන ඉන්න කියලා කියන්නේ මේ. ඊටුරු කොහොමද හද මඩලෙන් අම්මගෙන් එන්නේ? කොහොමද හද මඩලෙන් තාත්තගෙන් එන්නේ? මුන්ට හරියන්න ඕන කියලා. ඒ ආශිර්වාදෙ නැති අය නොමග යන්න ඉඩ කඩ වැඩි. ඇයි යාව දාලා ඇදලා ගන්න ශක්තියක් නැහැ. ආර අම්මගේ ආශිර්වාදය කියලා කියන්නේ ඇදලා ගන්න ශක්තියක්. ඒ නිසා මව්ගේ කටට තමන්ගේ අතින් බත් කටක් කවලා නැත්තම් වැඩක් නැහැ. වැඩක් නැහැ. තාත්තගේ කටට තමන්ගේ අතින් බත් කටක් කවලා නැත්තම් වැඩක් නැහැ. වැඩක්ම නැහැ. ඒ 9ක් ගත්තත් වැඩක් නැහැ. උසස් පෙළට ඒ 4ක් ගත්තත් වැඩක් නැහැ. පරිපාලන ශාස්ත්‍රය හෝ වෛද්‍ය ශාස්ත්‍රය හෝ ඉංජිනේරු ශාස්ත්‍රය ඉහළට ගියත් වැඩක් නැහැ. මේ අත් දෙකෙන් අම්මට බත් කටක් කවලා නැත්තම්. ඊට පස්සේ ඒ විදිහට තමයි කටට පණ ආවේ. ඊට පස්සේ අකුරු ගන්නනකොට ළඟ හිටියා. ගෙන්නගෙන ආවා. ඔයාලා වෙනුවෙන් නිදි මරලා තියෙනවා අම්මලා. ඔයාලා අම්මලා වෙනුවෙන් නිදි මරලා නැහැ. තාත්තලාගෙත් එහෙමයි. ළඟදින් චූටි බබෙක් ගෙන හයේ හොටු හිර වෙලා ඒවක් ගන්න විදියක් නැතුව හොටු හිර වෙලා ඒවක් ගන්න විදියක් නැතුව මේ දොස්තර මහත්තයා කිව්වා චූටි ඔපරේෂන් එකක් කරමු කියලා. නැත්තම් පොඩි අඬු දාලා ඇතුළ සුද්ධ කරමු කියලා. ඊට පස්සේ තාත්තා තමයි බබා අරන් ගියේ දෝනි. ඊට පස්සේ අඬු කියපු ගමම්ම වේදනාව දැනුනේ තාත්තට. තාත්තා කිව්වා මගේ බබාට එහෙම මං කරන්න කැමති නෑ. දැන් බබා අර චූටි අතන උඩ මේසේ මේ අර ඇඳේ තියලා දැන් බබා හොටු හිර වෙලා කටින් තමයි හුස්ම ගන්න. අර තාත්තා ඒ වෙලාවෙම දෝනිගේ නහයට කට තියලා
කටින් මේ නහය රත් කර කර හොටු ටික කටින් ඉරුවා. අර තාත්තා. අර කෙල්ලගේ මුළු නහයම තිබ්බ හොටු ටික ඉරිලා තාත්තගේ කටට ආවා. ඔයාලට කවදාවත් මම හිතන්නේ මේ දැන් කොල්ලෝ කෙල්ලෝගේ තියෙන නැටිලිත් එක ලේන්සුවකින් අම්මගේ තාත්තගේ නහයේ තියෙන හොටු ටික ලේන්සුවකින් මේ ඉන්නේ උන්ට හූරන්ට මේ ගන්න තරම් මාතෘ සෙනෙහසක් පීතෘ සෙනෙහසක් කාට හරි උපදින්න නැත්තම් වැඩක්ම නැහැ. ඒ වගේ ඔයාලා අම්මලා තාත්තලා දෙකක් කියනකොට එයාලා මොකක් කිව්වේ නැත්තම් ඔන්න තරහ යනවා. මම කිව්වේ අර විදිහට කිරි දීලා අර විදිහට බත් කවලා හදපු කටින් අම්මට තෝ උඹ මොනවද දන්නේ කියලා කියපු ගමන් ඉවරයි. කියපු ගමන් ඉවරයි. ඇයි ඒ කටට පණ ආවේ? මව නිසා, පියා නිසා. ඒ හඬ ආවේ මව නිසා, පියා නිසා. ඔයාලා දන්නේ චූටි පින්වත් දරුවනේ චූටි බබාගේ උස මේ ඔළුව මුදුනේ තියෙනවා තෙල් වල කියලා එකක්. ඒ තෙල් වල මෙහෙම ගැහෙනවා. හරි බයයි. අම්මලා තාත්තලා බබාගේ අත තියන්න බයම තැන තමයි මේ ඔළුවේ මුදුන තෙල් වල. මේ පපුව ගැහෙනකොට ඒ තෙල් වලේ උඩ ගැහෙනවා පේනවා. මේ ඔලු කට්ට ඝනකම් වෙලා නැහැ. ඔළුව මුදුනට අත තියාගෙන තමයි බබා නාවන්නේ. නාවනකොට 10 වතාවක්වත් වතුරට මේ අත දාලා බලනවා රස්නේද කියලා. මේ මූණු හදනවා මේ මාතින් කරකව හදනවා. නහය මෙහෙම කර කර දික් වෙන්න හදනවා. කම්මුල් හදනවා. කකුල් හදනවා. කොරල ගලවනවා. ඒ අතපය දික් කර කර ඊට පස්සේ කක්ක කරගන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? කකුල් දෙක උඩ තියාගෙන අල්ලගෙන කක්ක කරවනවා. ඊට පස්සේ චූටි බබා දන්නේ නැහැ කක්ක කරලා අනිත් පැත්ත හැරිලා ආයෙ අල්ලනවා. එතකොට අතට මෙහෙම ගහනවා. අල්ලන්න එපා කියලා. නැත්තම් චූටි බබාලා මෙතනක් ඉන්නවා hina වෙන්න එපා මේ කාරණාවට. නොදන්නා කම නිසා අසුචි කනවා ළමයි. නොදන්නා කම නිසා මේ අත්වලට අසුචි අරන් කණ එක වැළැක්විය අම්මාය තාත්තාය. ඒ මිනිස්සුන්ට වචනයක් කියපු ගමන් පාපේනවා. ඒ සාපේ වැදුනට පස්සේ මේකේ විසඳුම දෙන්න ඕනේ මත්ද්‍රව්‍ය වලට නෙවෙයි. ඒ පෞකාර ලෝකෙට යන්නේ අම්මගේ ආශිර්වාදේ නැති නිසා. තාත්තගේ ආශිර්වාදේ නැති නිසා. සියදිවි හානි කරගන්නේ ඒක නිසා. කෙල්ලෝ විනාශ වෙන්නේ ඒක නිසා. කාම රාගෙන් හිත දෙවි දෙවි යන්නේ ඒක නිසා. කසාද හරියන්නේ නැත්තේ ඒක නිසා. ස්වාමියාගේ බිරිඳගේ ආදරේ නොලැබෙන්නේ ඒක නිසා. මව්ගේ ආදරේ නැහැ, ආශිර්වාදේ නැහැ. ඒ නිසා තමයි ඉස්සර කෙල්ලෝ හොරෙන් පැනලා ගියත් කියන්නේ හොරෙන් පැනලා ගියා නම් උන්ට හරියන්නේ නැහැ කියලා. ඉච්ඡා වැදගත් අම්මගේ තාත්තගේ වචනේ. මට නම් මගේ ජීවිතේ ආපස්සට බලද්දී දුක් වෙන්න දෙයක් නැහැ. මා මව්ට දුක් දී නැත. පියාට දුක් දී නැත. අපේ ඇඳුම් ගොඩාක් හේදුවා. කොච්චර ඇඳුම් හේදුවද කියලා දන්නේ. නමුත් මම ගෙදර ඉන්න කාලේ මගේ අතින් ඇඳුම් හේදුවා අම්මගේ තාත්තගේ. මේ අත්වලින්. මමද මහණුනේ අවුරුදු 19 සාමාන්‍ය පෙරල් ලියලා උසස් පෙරල් ලියලා මම මහණුනේ. ඒ නිසා ළමයි නුඹලාගේ ජීවිතය ගැන මාහට අමුතුවෙන් කිය යුතු නෑ. මේ වාගේ ධර්ම දේශනා කරන ඉස්කෝලවල මාත් ඔය ළමයි මැද හිටපු නිසා රංචුව පිටින් කරන දේවල් මාහට අමුතුවෙන් කිය යුතු නෑ. නමුත් මේ ළමයි අතරම මමත් හිටියා ඒ කාලේ. නිසා මං වාගේ මොකක් හරි පිනක් තියෙන එක ළමෙක් හරි මේ කෙල්ලෝ ටික අතර හරි මේ කොල්ලෝ ටික අතර හරි ඇති. හිත ආශිර්වාදේ නැතුව පාපයෙන් වැහුණ ළමයි ඇඹරි ඉන්න අතරේ පින තියෙන එක කන් යොමු කරගෙන අහගෙන ඇති. මේ ආන්දරු කියන එකේ මොකක් හරි අර්ථයක් තියෙනවා.
මේ ලෝකේ කාන්තාව ඔක්කොටම බැනගෙන යනවා කියන්නකෝ. අම්මට බනිනවා. අම්මට බනින එකේ පාපේ මේ ලෝකේ සියලු කාන්තාවන්ට බැනීමේ පාපෙට වැඩි අම්මට එක වචනයක් කියන එකේ. තාත්තට එක වචනයක් කියන එකේ. මල් ආසනයකට මල් පූජා කරන්න යනකොට අම්මා කිව්වා කෙල්ල උඹ හිතපන් මං ගිහිල්ලා වතුර ටිකක් අරන් එනකල් මල් ආසනේ හොදන්න. අර පොඩි දෝනි කෙල්ල අම්මා එන අතරේ මල් ටික තියලා ආසනේ. අම්මා වතුර අරන් එනකොට මේකේ මල් තියලා. ඊට පස්සේ අම්මා කිව්වා වසලිතෝ මොකද්ද ඔය කළේ? ඊට පස්සේ පොඩි එකීට තරහ ගිහලා මං ඈ වසලි උඹනේ. කිව්වා ඉච්චරයි මල් පූජා කළා. අර අම්මා මැරුණා මං අම්මගේ ගමන ගියා. කෙල්ල මැරුණා. උපනෝපං ජීවිතේ වසලි. වසල කුලේ උපදින්නේ. සංසාරේ කරපු ගොඩාක් පින් වලට ලස්සන වෙ ඉපදෙනවා. බහුභෝග ඇතුව ඉපදෙනවා. ඒත් වසලි. ඈගේ නම තමයි අශෝකමාලා. අශෝකමාලා සැඩල් කුලේ ඉපදුනේ අම්මට වසලි කියපු නිසා. කවුරු හරි අම්මට යක්ෂණී කිව්වොත් ඒ ළමයා සමාව අරන් හැදුන් නැත්නම් අද ඉඳලවත් ඒ ළමයා මැරුණට පස්සේ යක්ෂණියන්ගේ මිනිසුන්ගේ ලේබන ලෝකෙට යන්න වෙයි. ගෝනා බූරුවා හරකා වචන පාවිච්චි කළොත් Tamanට දේව ලැබෙයි. ඇයි දරුවනේ මේ අම්මට තාත්තට කියන එක විතරක් එච්චර බලපවත්වන්නේ? උපමාවක් කියලා දෙන්නම් මතක තියාගන්න. උපමාව තමයි මේක. ඔන්න එක්තරා මිනිසෙක් තවත් මිනිසෙක්ගේ කනට ගහනවා. කනට ගහපු ගමන්ම මේක නඩුවක් දැම්මොත් එම රජතුමා ළඟට රජුරෝ කියනවා උඹ මෙහෙම වරද්දක් කළාද? අනේ රජතුමනි තරහ ගිහලා මම මේ මිනිහයට ගැහුවා. එහෙනම් තෝ දඬුවම් විඳින්න ඕනේ කියලා දඩයන් නියම කළා සාමදාන කළා යවනවා. ඔන්න ගොඩින් බේරුණා. එක මිනිසෙක්ගේ කනට ගහලා වෙච්ච දෙයක්. ඒ මිනිහයාම ගිහිල්ලා රජුරුවන්ගේ කනට ගහනවා. දැන් මොකද වෙන්නේ? රජතුමාගේ කනට ගහපු අත කපනවා. ඊළඟ අතද කපනවා. කකුල්ද කපනවා. හත්මුතු પરම්පරාවක් රාජ දණ්ඩනීයට ලක් වෙනවා. හැබැයි රජතුමාට කනට ගැහුවේ. අනිත් එක්කෙනාට කනට ගැහුවේ. එක්කෙනෙක්ගේ කනට ගහලා ගොඩින් බේරෙනවා. අනිත් එක්කෙනාගේ කනට ගහපුවම හත්මුතු પરම්පරාවක් ඉවරයි. ඒ වගේ තමයි මිනිස්සුන්ට බැන බැන වචන කී යන පාපේ. අම්මගේ තාත්තටයි වචනයක් කිව්වොත් ඒකේ පාපේ. රජුරුවන්ගේ කනට ගැහුවා වගේ තමයි අම්මගේ තාත්තටයි වචනයක් කිව්වොත්. මේ ඔයාලට පැයක් දෙකක් අරන් වැඩසටහනක් කරලා යන්න ආවේ නෑ මං. මං වැඩසටහනක් කරලා යන්න ආවේ නෑ. එකෙක් හරි බේරියනින්න කියලා මේ කියන්නේ. අපි ළඟදී මේ ගම්පහ මෙතනදලා පැය කාලක් දුර බැලුම් මාර හන්දිය අසපුවක් දැම්මා. ළමයි වෙනුවෙන්ම. මේ ගම්පහේ පින්වත් දරුවනේ මාසෙට 1800ක් ළමයි පරිවාසයට දානවා. මේ ගම්පහේම පින්වත් දරුවනේ මාසෙට ළමයි 25 30කට පිස්සු හැදෙනවා අවුරුදු 18 20 ගම්පහ. කවුද මේවට වගේ කියන්නේ? කොල්ලෝ 1800ක් පුනරුත්ථාපනයට දානවා. මව්ගේ ආශිර්වාදේ නැහැ. පියාගේ ආශිර්වාදේ නැහැ. මාසෙට 1800 ගානේ ඔය වගේ මාසෙන් දෙකකින් ඔහොම යවනකොට අවසානයේ පුනරුත්ථාපනේ නොවි සමාජයට ආපු පිරිසිදු කොල්ලෙක් කෙල්ලෙකුට කසාද බඳින්නවත් නැහැ. පෞදේයනේ. මව්ගේ ආශිර්වාදේ ඕන. දරුවන්ට මේ බණ ටික කිව්වට පස්සේ පින් තියෙන එකෙක් හැදෙයි. අම්මලා තාත්තලාටද කියනවා. අනේ ළමයි ආයහපතට යන්න පුළුවන්. ඒ වුණාට සාප කරන්න එපා. ඒ සාපේ වදින නිසා. උන්ගේ ඇඟේ දුවන්නේ දෙමව්පියන්ගේ ලේ නිසා. කියන එක දැනෙනවා. අපේ අම්මලාගේ ඇස් වලින් කඳුළු ටිකක් වැටෙනකොට මට නම් මගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. අනේ මන් දන්නේ ඇයි ඒ කියලා.
ඒ අයගේ ලේ අපේ ඇඟේ දුවන නිසා. ඒ නිසා දෙමව්පියන්ගේ ආශිර්වාදේ නැත්තම් ඊළඟට කෙල්ලන්ට දෙහිමයි. දුවෙක් ගෙදරක ඉපදුනා කියලා කියන්නේ ඒ පවුලට මහා බරක්. ඊට පස්සේ පුංචි කෙල්ලු මල් වගේ හදන්නේ. ඉස්කෝලේ ගෙන්නන්න එනවා යනවා. සමහර වෙලාවට මේ අම්මලා තාත්තලා ළමයි විභාගෙ ලියනකොට දරුවා විභාගෙ ලියලා එනකල් එළියට වෙලා ඉන්නවා. මොම් මෙහි නිල් වතුරේ නිල් වතුර ගහ ගන්නවා මෙහුන් සෙල්ලම් කරනවා. අම්මයි තාත්තයි අර ගේට්ටුව ළඟ ඉන්නවා. එනකල් පැය ගාණක්. විභාගෙ ලියලා ඉවර වෙනකල් එක්කෝ දේවාලයක හරි එක්කෝ බෝධියක් ළඟ හරි අම්මලා දරුවට සෙත් පතපතා ඉන්නවා. මොම් මෙහි සෙල්ලම් කරනවා. මොම් මෙහි මැසේජ් ගහනවා. මේ මොහුන් කෙල්ලන්ට කවටකම් කරනවා. අර අම්මයි තාත්තයි ගේට්ටුව ළඟ ඉන්නවා. සාප. මලක් වගේ කෙල්ල හදන්නේ. කෙල්ල මලක් වගේ හැදුවාට පස්සේ අම්මලාට ලොකු බරක් තමයි කෙල්ල කසාද බැඳලා දෙනකල් පරිස්සම් කරගන්න එක. ලංකාවේ පිටරටවල වල නෑනේ සාමාන්‍යයෙන් මේ ගෑනු ළමයි වැඩි වියටපත් වුණාම උත්සව කරන්නේවා නෑ. ලංකාවේ සංස්කෘතියත් එක තියෙනවා. ඒ සංස්කෘතිය තමයි මේ කෙල්ල පරිස්සම් කරගන්න ඕන කියලා ලෝකෙටම කියනවා. ඊට පස්සේ තමයි දවස් මේ උත්සවයේ ගන්නකල් දවස් ගාණක් ගෙට දාලා තියෙනවා. එළියට එනකොට සුදු රෙද්දෙන් ඔළුව වහගෙන ගේන්නේ. කොල්ලන්ට මූණ පේන්න දෙන්නේ නැහැ. කෙල්ලගේ හිතට යවනවා. කොල්ලොත් එක්ක ගනුදෙනු කිරීම දැන් ඔබට භයානකයි කියලා. කෙල්ලගේ හිතට දෙනවා. උත්සවයක් තියෙනවා. උත්සවයේ තියලා ගමටම කියනවා අපේ කෙල්ල පරිස්සම් කරගන්න ඕනේ කියලා. ගෙයින් එළියට බහිනකොට අම්මලා අර කෙල්ලගේ කොණ්ඩෙට ඇණයක් ගහනවා. චූටි ඇණයක් රඳවලා යකඩයක් දීලා යවනවා ඉස්සර. ඔබ පරිස්සම් වෙන්නේ දුව කියලා. ඒච්චර පරිස්සමට ආදරෙන් හදන කෙල්ලේ තවත් කොල්ලෙක් එක්ක යාළු වෙලා නොමග ගියොත් අම්මලා මලක් වගේ හදන අර ඇඟට කවුරු හරි කොල්ලෙක් නරක හිතෙන් මේ ඇඟ අතපොත ගෑවත් ඒ කෙල්ල තමන්ගේ අම්මගේ මූණ බලනකොට ඒ කෙල්ලට පව් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවා. උන්ගේ කසාදයක්වත් හරියන්නේ නැහැ. ඒවා වනාහි සාප. ඒවා වනාහි සාප. මලක් වගේ හදන කෙල්ලෙක් තවත් තරුණ කොල්ලෙක් ගිහිල්ලා කෙල්ලගේ පිරිසිදුකම නැති කළොත් ඒ සාපේ වදිනවා. ඒ කොල්ලට කවදාවත් හරියන්නේ නැහැ. පරම්පරාවෙන් ලැබෙන වස්තුව වුන්ට තිබුණත් යාන වාහන තිබුණත් හිතේ සැනසෙල්ලක් නැහැ. මැරෙන වෙලාවේ මතක් වෙන්න පුළුවන්. ළඟදී මේ තාත්තා කෙනෙක් මැරෙන්න ලෙඩ ඇඳී ඉන්නකොට වඳුරෙක් කිව්වා. ඊට පස්සේ වඳුරෙක් නෑ අවුරුදු 75 තාත්තට වයස. හැමතැනම වඳුරෙක් පේනවා. ඊට පස්සේ අම්මලත් එක්ක කතා කරලා බලනකොට අවුරුදු 25 වගේ තරුණ කාලේ හේන් කොටද්දී ඒ තාත්තා හේනට ආපු වඳුරෙක්ගේ ඔළුව තල්ලා මැරුවා. අවුරුදු 50ක් ගියාට පස්සේ වඳුරෙක් මරපු එක මැරෙන වෙලාවේ පේන්න ගත්තානේ. අවුරුදු 50ක් ගියාට පස්සේ සමහර වෙලාවට තමන්ගේ අතින් කෙල්ලෙකුට හානියක් වුණොත්, කොල්ලෙකුට හානියක් වුණොත්, පිරිසිදුකම නැති වුණොත් මැරෙන වෙලාවේ මතක් වෙන්න පුළුවන්. එතකොට ඒ කර්මයේ සත්‍යයට එනවා. දුගතිය උපද්දවනවා. ඒ නිසා මවගේ පියාගේ ආශිර්වාදය ඉච්ඡර උපකාරයි. පින්වත් ගුරුවරුනි, ගුරු මෑණිවරුනි, පියවරුනි අපිට කියන්න පුළුවන් මේක කළොත් මේක වෙනවා කියලා දෙන්න විතරයි. ළඟ ඉඳලා එක එක හදන්න බෑ. ළඟ ඉඳලා එක එක හදන්න බෑ අපිට. මේක වුණොත් මේක වෙනවා. මම කිව්වා ධර්මයට ගෞරව පිණිස සපත්තු ගලවපල්ලා. මගේ යුතුයකම කිව්වා ගැලවීම ඔබ සතුයි. පාසලේ ගෞරවේ රැකපල්ලා කිව්වා. ඒක ඔබ සතුයි. මවගේ පියාගේ ආශිර්වාදය ඕන නැත්තම් කොහේ හරි අනා ගන්නවා.
වැටෙනවා. සැනසෙල්ලක් නැති වෙයි කියලා කිව්වා. එතකොට අපිට එක එකාගේ ජීවිත වෙනම හදන්න බෑ. පින් තියෙන කෙනෙක් හිටියොත් අම්මගේ තාත්තගේ ආශිර්වාදය මං ගන්න ඕන කියන සිතුවිල්ල එනවා. එච්චරයි. ඔය පළවෙනි කාරණාව කෙනෙකුට සැනසෙල්ලින්ට දියුණු වෙන්න ඉගෙන ගන්න ඒවා කටපාඩම් හිටින්න බලාපොරොත්තු වෙන අරමුණ කරා යන්න ඊළඟට අනාගත ජීවිතේ සාර්ථක කරගන්න සැනසෙල්ලේ මැරිලා දිව්‍ය ලෝකයකටවත් යන්න පළවෙනි කාරණාව තමයි මවගේ පියාගේ ආශිර්වාදය. බුදුරජාණන් වහන්සේ වදාළේ දෙවෙනි එක තමයි ගුරුවරුන්ගේ ආශිර්වාදය. ගුරුවරුන්ගේ ආශිර්වාදය. එතකොට මට මගේ ගුරුවරු තවම ආදරේ. මම මහාන වෙන්න එනකොට අම්මලා තාත්තලාට වැඩි ඇඳුවේ ගුරුවරු. මම දැන් මහාන වුණාට පස්සේ මං ගමට ගියොත් එහෙම සමහරට මට වෙලාව තියෙනවා නම් ඔය යන්න පහසු තැන්වල ගුරුවරු හොයාගෙන යනවා මං. ගිහිල්ලා බණ ටිකක් කියලා එනවා. ඊට පස්සේ මගේ ජීවිතේට මට එක පුදුම ආශිර්වාදයක් වුණා. ඒ ටීචර්ලා සර්ලා කියනවා ස්වාමීනි දැන් අපි පන්තියට ගිහිල්ලා කඳුළු පුරවගෙන කිව්ව එළියට එන්නේ. මේ උගන්වද්දි මේ පිටිපස්සේ කොල්ලෝ ටික ෆෝන් වලින් මොනවා හරි බලනවා. මේ උගන්වද්දින් තේරෙනවා කොල්ලෝ මොනවා හරි තොලේ දාගෙන ඉනවා කියලා ළඟට යනකොට ගිලිනවා. ගුරුවරුන්ගෙන් ගින්දරක් උපදින්නේ මෙතනින් ගින්දරක් උපදින්නේ. මමත් ඉස්කෝලේ යන කාලේ මේ අපිටත් ඉස්කෝලේ හාමුදුරුවෝ උගන්වුවේ බුද්ධ ආගම. ඒ ඉස්කෝලේ හාමුදුරුවෝ ළඟදීන් අපවත් වුණා. අපේ ගමෙන් කෙනෙක් ගිය වෙලාවේ ඉස්කෝලේ හාමුදුරන් ගැස් පෙන්නේ අහලා අහවල් අවුරුද්දේ අහවල් ඉස්කෝලේ ඉගෙන ගත්ත අහවල් ළමයා දැන් මහාන වෙලාලු ඉන්නේ. අනේ මට මූණ බලන්න ආසයි. ඊට පස්සේ අහලා හාමුදුරනේ ඔබ වහන්සේට ඇයි ඒ ළමයා ඔච්චර මතක කියලා. ඒ හාමුදුරුවෝ කිව්වා මටත් ඒ සිද්ධිය මතකයි. කවදා හරි පන්තියේ මොකක් හරි සද්දයක් වෙලා ළමයි ටික කිව්වා හාමුදුරන්ට කෑ ගහමු කියලා. ඊට පස්සේ කොල්ලෝ ටික කෑ ගැහුවා. ඊට පස්සේ හාමුදුරුවෝ පන්තියට ආවා. පන්තිට ඇවිල්ලා නැගිටපල්ලා කිව්වා. ඕන අපි ඔක්කොම නැගිට්ටා. මොකද්ද කියපන් කිව්වා. කියපන් කිව්වා දැන් ප්‍රශ්නේ මොකද්ද කියලා. හාමුදුරුවෝ කියපන් කිව්වා විතරයි. මං නම් මගේ ඔළුව බිමට හරවා ගත්තා. මට බෑ සිවුරකට ඇඟිල්ල දික් කරන්න. මට බෑ හාමුදුරුවමක් එක්ක කට ගහගෙන යන්න. අනිත් කොල්ලෝ ටිකත් බිම් බලා ගත්තා. හාමුදුරන්ට කෙලින්ම මගේ මූණ තමයි හිතට ගියේ. හාමුදුරුවෝ කියපු වචනේ ටික ටික කියන්නේ නැතුව බිම් බලාගත් එක මං දැන් උසස් පෙළ කළා ගොඩාක් කල් මගේ ඒ ඉස්කෝලේ හිටපු හාමුදුරන්ට තව මතකයි. ඒ නිසා මට මේ පොඩි හාමුදුරන්ගේ මූණ බලන්න ආසයි කියලා ගොඩාක් දේවල් කියලා. උන්වහන්සේගේ බණ රේඩිය කියනවා මං අහනවා කියලා ගොඩාක් කියලා නේ දවස් 3යි උන්වහන්සේ අපවත් වුණා. ඒ නිසා ගුරුවරුන්ට මතක හිටිනවා. අපිට ගුරුවරු කියනවා ස්වාමීනි ඒ කාලේ තිබ්බ ලෝකේ දැන් ගොඩාක් වෙනස් කියලා. අපි හරි ආදරෙයි. ඔයාලට විශ්වාස කරන්න බැරි දෙයක් කියන්න. අපිට ආරංචි වුණොත් මේ සෙනසුරාදා ඉරිදා ටීචර්ලයි කුඹුරු කපනවා සර්ලයි කුඹුරු කපනවා ගොයන් කියලා අපි කොල්ලෝ ටිකක් එකතු වෙලා අපි හොරෙන් යනවා කුඹුරු කපන දවසට. ගිහිල්ලා ගොයන් කපලා දීලා එන්නේ. 7-5ක් කරන් නෙවෙයි. අපේ ගමේ ටීචර්ලා සර්ලා ඉන්නවනම් ටීචර්ස් සර්ලා ඉස්කෝලේ ගිහිල්ලා එනකොට මොන හරි බෑග් එකක් අරන් යනවනම් ටීචර් පොඩ්ඩක් බෑග් එක දෙන්න කියලා බෑග් එක අරගෙන අපි දුවනවා. ගිහිල්ලා ටීචර්ලා ගෙදර බෑග් එක තියලා අපි ගෙදර යනවා. ගුරුවරුන්ට ඒ කරපු දේෙන් කොච්චරද කියනවනම් පුදුමයි. පුදුමයි මට නම් මගේ ජීවිතේ මම එකම එක දවසයි උදේ නැගිටලා තියෙන්නේ. පාන්දර දෙකට එකම එක දවසයි ඉගෙන ගන්න කාලේ. ඔක්කොම උදේ නැගිටලා පාඩම් කරනවා කියලා ආසාවට මාත් පාන්දර දෙකට නැගිට්ටා නින්ද ගියා. ආයේ කවදාවත් නැගිට්ටේ නැහැ. රෑ 10:00 වෙනකල් පොත් බලලා ආයේ උදේ 5:05ට මම නැගිටින්නේ. හැබැයි යමක් කිව්වද කියපු විදිහට මතකයි. සමහර වෙලාව ලියන්න ගියාට පස්සේ මතක නැති ඒවත් මතක් වෙවි එනවා.
මගේ ගුරුවරුන්ගේ ආශිර්වාදයෙන් මට තිබ්බ නිසා. කවදාවත් හිත රිදවලා නැහැ. ඒ නිසා ළමයි කරන වැඩවලේ ගුරුවරුන්ගේ හිත පෑරෙනවා නම් ඇයි පන්තියට ගිහින් ඇයි දෙයියනේ මේ ගුරුවරු ගෙවල් වල ප්‍රශ්න තියන අයනේ. ඒ 1000ක් ප්‍රශ්න මැද තමයි උදේට කඳුළු පියාගෙන සාරිය දාගෙන එහෙම නැත්නම් කලිසම් සර්ට් ඇඳගෙන මේ ඉස්කෝලේ ඉන්නේ. ආපු ගමන් මෙහි සද්දේ. මේ අයගේ ප්‍රශ්න ගින්දරක් යම්කිසි මේ පාසලේ ගුරුවරුන්ට සැනසෙල්ලක් දෙන ළමයෙක් ඉන්නවද? ඒ ළමයාට ඒකාන්තයෙන් හරියනවාමයි. හරියනවාමයි. තව එක කාරණාවක් කියන්න. මට හම්බුණා ආරණ්‍යක හාමුදුරනවා. ඒ හාමුදුරුවෝ මහාන වෙච්ච දවසේ ඉඳලා පයින් යන්නේ බස් වල යන්න බෑ. බස් එකක් දකින්නට අප්පිරියයි. වාහනයක නගින්න බෑ අප්පිරියයි. අනුරාධපුරේ ඉඳලා රත්නපුරට පයින් යනවා. අනුරාධපුරේ ඉඳලා ගාල්ලට පයින් යනවා. ඒ හාමුදුරගෙන් අහලා බැලුවා. ඇයි හාමුදුරනේ ඔබ වහන්සේ පයින් යන්නේ? වාහන දකින්නට අප්පිරියයි කිව්වා. හැබැයි හාමුදුරනේ පයින් යනකොට හැමදාම එකක් මතක් වෙනවා කිව්වා. මොකද්ද මතක් වෙන්නේ? ඒ හාමුදුරුවෝ ඉස්කෝලේ යන කාලේ සර් කෙනෙක් ගැහුවා කියලා සර් ක්ලාස් එකට ගිය වෙලාවේ සර් පැදගෙන ආපු අර මේ බයිසිකලේ හුලං ඇරලා ඊට පස්සේ ඉස්කෝලේ ඉවරලා සර් බයිසිකලේ අතින් තල්ලු කරගෙන යනකොට කොල්ලා hina වෙලා අදට ඒ හාමුදුරුවෝ මහාන වෙලා මේ අවුරුද්දට අවුරුදු 17ක් විතර වෙනවා. තවම පයින් යන්නේ. වාහනවල යන්න බෑ. ගුරුවරයාට කරපු දේ මේ ජීවිතේ විපාක දුන්නා. ගුරුවරයාට කරපු දේ මේ ජීවිතේ විපාක දුන්නා. ගුරුවරු කියන්නේ පුදුමයි. මෙතන ඉන්න ළමයි ඉගෙනගෙන රස්සායරන් ලක්ෂ ගානක පඩිය ගනි. මේ ගුරුවරු තවම රුපියල් 30000 40000 පඩියේ දාටත්. මේ ගුරුවරුන් ඉගෙන ගන්න ළමයි ලක්ෂ ගණන් පඩි ගනිද්දී උගන්වපු ගුරුවරයා තවම 30 40000 පඩිය. මේ ගුරුවරුන් ඉගෙන ගන්න ළමයි ලෝකේ හොඳ වාහනවල යද්දී ගුරුවරු තවම යන්නේ එක්ක බස් එකේ නැත්නම් පොඩි ත්‍රිවිල් එක පොඩි වාහනයක. පින්වත් ගුරු පියවරුනි මෑණිවරුනි අපිට ලෝකෙන් ලබන්න බැරි දෙයක් තියෙනවා. හැබැයි ඒක ශ්‍රේෂ්ඨයි. ඒ තමයි කවුරු හරි ළමයෙක් රස්සාවක් කරලා පළවෙනි පඩිය අරන් මට උගන්වපු ගුරුවරු කියලා අඩුම තරමේ කෙහිල්ලවරියක් හරි අරගෙන ඇවිල්ලා උගන්වපු ගුරුවරයෙකුට දීලා වඳිනවා නම් පුදුමයි. පුදුමයි. පඩිය අතට ගන්නකොට ගුරුවරු මතක් වෙන්නේ නැහැ. ගුරුවරු මතක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ නිසා ගුරුවරුන්ගේ ආශිර්වාදය ඕන. නමුත් ගුරු පියවරුන්ටද මෑණිවරුන්ටද මේ කියන්නේ ඒ තමයි පව් අද යුගයේ ගොඩාක් වෙනස්. අපිට හදන්න බෑ. ඒ නිසා ළමයිගේ මොන වැරදි වුණත් පුළුවන් උපරිම උත්සාහ කරන්න අවංක ආශිර්වාදය දෙන්න. ඔයාලගේ වචනේ මේ ළමයිට බලපානවා. ඔයාලගේ වචනේ මේ ළමයිට බලපානවා. ඒ නිසා මේ ළමයිට තේරෙන්නේ නැතිකම නිසා මෙහෙම වෙන්නේ. ඒ නිසා මේ ළමයිට හරියන්න ඕන කියන ආශිර්වාදේ ගන්න බලන්න ඉතින්. අවංක ආවොත් නම් අදියට හරි. දෙවෙනි කාරණේ තුන්වෙනි කාරණේ තමයි අඹදරුවන්ගේ. ගෙදර ඉන්න අඹදරුවන්ගේ විවාහපත් වුණාට පස්සේ බිරිඳගේ ආශිර්වාදේ ස්වාමියාගේ ආශිර්වාදේ ඒ එකිනෙකාට බලපානවා කියවා දියුණු වෙන්න. ඔයාලා දැකලා නැද්ද? ගොඩාක් අය ආදරෙන් ඉඳලා විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ ගේ හදා ගන්න බෑ. වාහනයක් ගන්න බෑ. ඊට පස්සේ හැමදාම ගෙදර බැරි ආවා. එහෙම නැත්නම් ගෙදර හැම වෙලාවම ගෑනු කෙනාට මිනිහා බයින එක. ඇත්තටම මේ ඊට පස්සේ මොකක් හරි ශාස්ත්‍රයක් හරි බලන්න ගියාම කියනවා කවුරු හරි හුණියම් කළා කියලා. පින්වත්නි ගෙදර තියෙන ලොකුම හුණියම තමයි මිනිහාට ගෑණි බයින එක. ගෙදර අම්මා තාත්තට නිතර බැන නම් එන්නේ. ඒ ගෙදරට හරියන්නේ.
බණ පොතේ තියෙනවා. බණ පොතේ තියෙනවා. දැන් මට පේනවා මෙතනින් බලනකොට ගොඩාක් බණ පද යන්නේ කෙල්ලෝ ටිකට. ගොඩාක් බණ පද යන්නේ කෙල්ලෝ ටිකට. මේකෙන් අනාගතේ වෙන විපාකේ මං දිවසින් දැකලා වගේ කියන්නම්. ගොඩාක් වැඩිපුර ඉගෙන ගන්න කෙල්ලෝ. හොඳ රස්සාවල් හම් වෙන්නේ කෙල්ලන්ට. පඩිය වැඩි කෙල්ලන්ට. ඊට පස්සේ කසාද බඳින මිනිහට පඩිය අඩුයි. ඇයි මේ වගේ වුනේ ඊට පස්සේ යන්නේ? පඩිය අඩුයි. ඊට පස්සේ ගෙදර සම්පූර්ණ හැන්ඩල් කරන්න කෙල්ල. ඊට පස්සේ කෙල්ලට යටත් වෙන්න වෙනවා. ගෑනිට යටත් ජීවිත පිරිමින්ගෙන් හැදෙනවා. මේක දැම්ම මට පේනවා. මේ බණපද ගොඩාක් අහන්නේ කෙල්ලෝ. දැන් මෙතන ඉන්නවනම් කවුරු හරි මේ ළමයි අතරම ඇම්බරි ඒ තමයි ධර්මයේ සංවේදී නැහැ. ධර්මයේ සංවේදී නැති කෙනාට ආශිර්වාද දෙන්නේ නැහනේ. ඒ නැති වුණාම දියුණු වෙන්නේ ආශිර්වාදේ තියෙන කෙනා. ඊට පස්සේ මොකද වෙන්නේ? නෝනා කියනවා මහත්තයා ඔයාගේ පඩිය පොඩිනේ. ඒ නිසා ඔයා ගෙදර ඉන්න. ඊට පස්සේ මහත්තයා ගෙදර ඉන්නවා. ඊට පස්සේ කියනවා අනේ ඔයා මේ නිකන් ඉන්න ගමන් පොඩක් උයන්නකො මෙයා. රයිස් කුකර් එකට පොඩ්ඩක් ගහන්න තියෙන මම ඔයාට කියලා දෙන්නම් උයන හැටි. වතුර මෙච්චරක් දාන්න. දැන් නෝනා කියලා දෙනවා. ඔන්න නිකම්ම ගෙදර නෝනා ටීචර් වුණා. ඊට පස්සේ කියනවා අනේ ඔයා නිකන් ඉන්න ගමන් මට මහන්සි අනේ අර සාරිය උසින් මැසින් දාන්නකෝ. ඊට පස්සේ ඔන්න කෙලින්ම පිරිමියා ගෑනුන්ගේ රිදි හොදන මට්ටමට වැටුණා. ඊට පස්සේ ඔන්න නෝනට බබා ලැබෙන්න ඉන්නවා මාස 3යි නිවාඩු. ඊට පස්සේ ගෙදර මහත්තයා කියන අනේ බබා බලා ගන්න. ඊට පස්සේ දැන් බබා දොයි බබා බයි බබා තාත්තා තමයි නලවන්නේ. ඊට පස්සේ ළමයා දඟ වැඩ කරනකොට තාත්තා කියනවා ඔන්න අම්මට කියනවා ස්ත්‍රීන්ට යටත් වුණාට පස්සේ සිද්ධ වෙන දේ. ඒක වෙන්නේ ආශිර්වාද නැහැ. කොල්ලෙකුට ඉහෙලටම මොන ධනෙ තිබ්බත් ස්ත්‍රිය පිරිමිය යට කළ යුතු නැහැ. පිරිමි ජීවිතය කියන්නේ පිනක්. ඒ නිසා කොල්ලෝ ටික හොඳට ඉගෙනගෙන ජීවිතේ සාර්ථක කරගත්තේ නැත්තම් කෙල්ලන්ට යටත් වෙන්න වෙයි. මග්නිසාද මෙහෙම පේනවනේ. මේ බණ කියනකොට මට හොඳට පේනවනේ මේ කෙල්ලෝ ටිකට එකපාරම යන්නේ මේක කියලා. පන්සලක ශ්‍රම දානයක් තියෙනකොට වැඩිපුරම බවලත් කාන්තාව වැඩි. පිනක් කරනකොට බණක් අහනකොට වැඩිපුරම කාන්තාව වැඩි. පින් වැඩිපුර කරගන්නේ ඒ අය. අපි බැන්නට ගෑනු ටික මේ මිනිහලාට බයිනවා කියලා කිව්වට කාන්තාව අධිපති වෙන පින් රැස් වෙනවා යාලට. ඒකයි. එනිසා දරුවනේ පුළුවන් තරම් ජීවිතේ සාර්ථක වෙන්න මව්පියන්ගේ ආශිර්වාදය, දෙමව්පියන්ගේ ආශිර්වාදය ගන්න, අඹු දරුවන්ගේ ආශිර්වාදය. ගෙදර ළමයි තාත්තට අම්මට තියෙන්න ඕන අනේ පව් අපේ අම්මා තාත්තා කියලා. මම උදාහරණයක් කියන්නම්. අපේ ඕනේ ඉස්කෝලෙන් ට්‍රිප් යනවා අධ්‍යාපන චාරිකා. යනකොට අපි දුප්පත් අපිට සල්ලි නැහැ. ඒ නිසා මම එදාට ගෙදර නවතිනවා. අම්මේ ටීචර් ඉන්නේ නැහැ කිව්වා කියලා. අම්මට තාත්තට මං කියන්නේ හෙට අධ්‍යාපන චාරිකාවක් තියෙනවා කියලා. මොකද උන්ට සල්ලි නැහැ කියලා මං දන්න නිසා. ඊට පස්සේ දරුවනේ මම විභාගේ සාමාන්‍ය පෙළ විභාගේ හොඳටම පාස් වුණා. පාස් වෙලා මම උසස් පෙළ විභාගෙ ලියන්න මේ බයෝ සයන්ස් ක්ලාස් යන්න දැන් ගියා. යනකොට හැමදාම අපේ අම්මා මට රුපියල් 100ක් දෙනවා. ඒතර කවදාවත් අපේ අම්මා අපිට සල්ලි දීලා නැහැ. හේතුව නැති නිසා. අවුරුදු 11ටම ගෙදරින් සල්ලි දීලා යවන්නේ අපි. මගේ ඉස්කෝලේ යාළුවෝ ගොඩයි. යාළුවෝ ගොඩක් වුණාට මම යාළුවන්ගෙන් වෙන් වෙන වෙලාවක් එනවා. ඒ තමයි ඉන්ටර්වල් එක. අය ඔක්කොම කොල්ලෝ ටික කැන්ටිමට යද්දි මම පිට්ටනිය කෙළවරට යනවා. ගහක් යට වෙලා ඉඳගෙන ඉන්නවා. අවුරුදු 11ක්.
11 යාළුවන්ගේ ඇඟේ ඉල්ලලා කෑවේ නැහැ. ඊට පස්සේ මොකද උනේ? අම්මා හැමදාම ක්ලාස් යනකොට රුපියල් 100ක් දෙන එක නිසාම මං මේ උසස් පෙළ කරන එක අත්හරින්න ඕන කියලා හිතුවා. අම්මට සල්ලි කොහෙන්ද කියලා. ඒ නිසා මම නගරේ ඉස්කෝලේ ඈත ඉස්කෝලේ යන්නේක නතර කරලා අනිත් අය ඔක්කොම අකමැති වෙද්දී ආයෙත් මං ගමට ඇවිල්ලා ගමේ ඉස්කෝලේ තමයි මං ආයෙ උසස් පෙළ කළේ. ඒ ඇත්තටම දෙමව්පියන්ට වියදම් කරන්නට අම්මලා කිව්වේ නෑ උඹ ගමේ ඵලයන් කියලා. මං දන්නවා අපේ අයට අමාරුයි කියලා. ඒ නිසා දරුවන්ගෙන් දෙමව්පියන්ට එනවනම් අනේ පව් මේ මිනිස්සු කොහොමද අප්පා මේ හම්බ කරන්නේ කියලා. ඇයි කොල්ලෙක් වුණත් ෆෝන් එකක් අරන් මේ කෝල් කරොත් ඒ කෝල් වලින් කැපෙන්නේ දෙමව්පියන්ගේ සල්ලිනේ මුන් හම්බ කරන්නේ නෑනේ. රාස්තියාදු ගහන්නේ මේ අයගේ සල්ලි වලින් නෙවෙයිනේ දෙමව්පියන්ගේ සල්ලිනේ. ඒ නිසා දෙමව්පියෝ ගැන දරුවෝ සෙත්පතනකොට බිරිඳ ස්වාමියාට සෙත්පතනකොට ස්වාමියා බිරිඳට සෙත්පතනකොට ඒ ආශිර්වාදේ බලපානවා. ඊළඟ එක තමයි තමන්ට යමක් ලැබෙන ස්ථානයේ ආශිර්වාදය ඕන කිව්වා. ඒ කියන්නේ රැකියා කරන ස්ථානයේ ගුරුවරුන් නම් මේ පාසලේ උපරිම සේවය කරලා අනේ අර ටීචර් නම් අර සර් නම් පුදුම විදියට මහන්සි වෙන්නේ අප්පා. මේ මිනිස්සයා නම් ගන්න පඩියට ණය නෑ. අන්න ওই වචන එනවා නම් දියුණු වෙනවාමයි. සැනසille හුස්ම හෙලන්න පුළුවන්. දැන් ළමයිට ඉස්කෝලේ අර ළමයා නම් අර පුතා නම් අර දුව නම් ඉස්කෝලේට බරක් නෑ කියන වචනේ ආවොත් හරියට හරි. මොන්නම් බරක් අප්පා කියන වචනේ ආවොත් සාපයක්. කවදා හරි එයා විඳවනවා මේ වචනේ. රැකියා ස්ථානයේ ආශිර්වාදය ඕන දිනු වෙන්න. දැන් අපි කියන්නේ මුන් සිල් රකින්නේ නැහැ, සදාචාරෙන්නේ නැහැ, අරක නැහැ, මේක නැහැ කියලා අපි කියන්නේ. නමුත් එහෙම වෙන්න බලපාන්නේ ආශිර්වාදේ නැති එක. ඒ හතරවෙනි කාරණේ, තුන්වෙනි කාරණේ, හතරවෙනි කාරණේ තමයි දෙවියන්ගේ ආශිර්වාදේ. දෙවියන්ගේ ආශිර්වාදය ඕන. පිනක් කරලා දෙවිවරුන්ට පින් දෙන්න ඕන. යහපත් දෙයක් කළා දෙවිවරුන්ට පින් දෙන්න ඕන. දානමාන දීලා දෙවිවරුන්ට පින් දෙන්න ඕන. දෙවියන්ට පින් දෙනකොට දෙවිවරු ආශිර්වාද කරනවා. ඇයි ඉතින් අම්මගේ තාත්තගේ හිත බිඳවන්නේ නැත්තම්, ගුරුවරුන්ගේ හිත බිඳවන්නේ නැත්තම්, රැකියා ස්ථානයේ හිත බිඳවන්නේ නැත්තම්, අමුදරුවන්ගේ හිත බිඳවන්නේ නැත්තම් දෙවිවරු ආශිර්වාද කරනවානේ. ඔය හිත් ටික ඔක්කොම බිඳලා දේවාලේ පඳුරු කෝටියක් ගැට ගැහුවත් හැබැයි දෙවියෙක් නම් බලන්නේ නැත. ඇත්තටම මේ ආශිර්වාද ටික තියෙනවා නම් ආය 아무තු බෝධි පූජා ඕන නැත. දෙවියන්ගේ ආශිර්වාදය ඕන. ඉතින් මේ ඉස්කෝලේ යන වයසේ කටේ කිරිසුවඳ ගිහිල්ලා නැති කාලේ බොණ්ඩ පටන් ගත්තොත්, වල් වැඩ කරන්න පටන් ගත්තොත්, වනචර වෙන්න පටන් ගත්තොත් දෙවියෙක් ආශිර්වාද කරයිද? දෙවියන්ට නොපෙනී තියෙයිද? හැම කෙනාගේම හිත දෙවියන්ට පේනවනේ. ඊළඟට දරුවනේ පස්වෙනි කාරණාව තමයි අවශ්‍යයි ආශිර්වාදය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ඒකාන්තයෙන් අවශ්‍යයි. ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ඒකාන්තයෙන් අවශ්‍යයි. ඒ නිසා පන්සිල් රකින්න, ගුණධර්ම දියුණු කරන, හැදියාවක් තියෙන ළමෙක් ආවොත් හාමුදුරන්ගේ හද මණ්ඩලෙම උපදිනවා. පව් මේ දරුවන්ට හරියන්න ඕන කියලා. ඒ නිසාම අපි දන්න හිතවත් හැම කෙනාටම කියන්නේ සංගරුවනටද අනේ ඉස්සරහට මිනිස්සෙක් ආවොත් හදවතින්ම සෙත් පතන්න. මොකද හාමුදුරුවන්ගේ සෙත බලපාන අනිත් එක්කෙනාට. ඒ නිසා ඔය ආශිර්වාද පහෙන් තමයි කෙනෙක් දියුණු වෙන්නේ හෝ පිරිහෙන්නේ.